සුවපත් වේවා සුවබෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. ඒ ප්‍රාර්ථනාව අදටත් වළංගුයි. ලෝකයේ තවමත් අවදානමක ඉන්න නිසා. අද ජනවාරි මාසේ 19 වෙනිදා 2022 අවුරුද්දේ. ඒ 2022 අවුරුද්දේ 1933 අවුරුද්දේ අද වගේ දවසක ජනවාරි මාසේ 19 වෙනිදාවක ලෝක ප්‍රකට ලේඛකයෙක් බර්නාඩ් ෂෝ ලංකාවට එනවා. ඔහු ලංකාවට ඇවිල්ලා අපිට ගිහිල්ලා ලියන පොතක ලියනවා මම අයිරිෂ් ජාතිකයෙක් නොවුනා නම් ලංකාවේ සිංහලයෙක්ව ඉපදින්න කැමතියි කියලා. එහෙම කල්පනා කරන්න ඉඩ තියෙනවා ඔබ. අපිට නොවැටුණාට මේ රටේ වටිනාකම දැනෙන මිනිස්සු ඉන්නවා. අපි රට පිළිබඳව හිතන විදිය වෙනස් වුණාට රටේ බහුතරයක් රට ගැන හිතනවා. ඒ බර්නාඩ් ෂෝ කියන කතාව මම අයිරිෂ් ජාතිකයෙක් නොවුනා නම් ලංකාවේ සිංහලයෙක් වී ඉපදින්න කැමතියි. එහෙම කියපු රටක විවිධ අභියෝගාත්මක අවස්ථාවන් පහු කරගෙන ඇවිල්ලා අද දවසට අපි ඇවිත් තියෙනවා. 1985 අවුරුද්දේ අද වගේ දවසක තමයි යාල්දේවි දුම්රියට මුරුන් කණ්ඩිහිදී LTT ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. යාල්දේවි දුම්රිය මැදිරි පිපිරි වීසි වුණා කියලා ගීතයකත් කියවෙන්නේ. එහෙම විපතක් සිද්ධ වෙන්නේ. අපිට ඒවා අමතකයි. කවුරුත් හිතුවේ නෑ යුද්ධය ඉවර කරන්න පුළුවන් වෙයි කියලා. ත්‍රස්තවාදයේද ජනවාර්ගික ගැටලුවද මේක ජනවාර්ගික ගැටලුවක් මේක වෙන පැත්තකට ගෙනියන්න ඕනේ. එහෙම විවිධ යෝජනා කළා. මේක මානුෂීය අර්බුදයක් මානුෂීය ගැටලුවක්. ත්‍රස්තවාදයට මානුෂවාදයෙන් පිළිතුරු දෙන්න ඕනේ කියලා යන ගමනේ අන්තිම මොහොත වෙනකම්ම කවුරුත් විශ්වාස කළා. ඔය බලන්නකෝ අන්තිම මොහොතේ ප්‍රභාකරන් දෙන ගේම එහෙම කියලා කතා කරපු දුවේ හිටියා. හැබැයි කොහොම හරි බලාපොරොත්තු ඉෂ්ට වුණා. ඒ තමයි රට මානුෂවාදී ජයග්‍රහණයක් ලැබුවා. නැවත වතාවක් රටෙහිම අභියෝගාත්මක තැනක තියෙද්දි ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්තල මොනවාද? 1985 අද වගේ දවසක තමයි යාල්දේවි දුම්රිය මැදිරි පිපිරි වීසි වුණේ. නැවත වතාවක් රට නගන්න එකතු වෙන්න කියලා ජනාධිපතිවරයා ඊයේ කරපු ප්‍රකාශය අද වාර්තා කරනවා. ලංකාදීපයේ සිරස්තලයේ බවට පත් කරගන්නේ රට නගන්න එක්ව වැඩ කරමු. සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහේක වීරරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රතිපත්ති ප්‍රකාශ නිර්ගත කරමින් ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය වාර්තා කරනවා ඒ සිරස්තලයෙන්. දිනමින වාර්තා කරන්නේ රට මුහුණ දී සිටින අභියෝග ජයගන්ව එක්වන්න. දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ජනතාව උසිගැන්වීම නතර කරන්න නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිය ආරම්භමින් ජනපති කියයි. ඉතිහාසයේ අඳුරු මතක ඉවතලා සැමට සාමෙන් ජීවත් විය හැකි රටක් ගොඩ නගනවා. ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනිකකරණය කළේ නැහැ. හරිත කෘෂි කර්මාන්තයේ සම්බන්ධ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වෙලා නැහැ. දේශපාලන අරමුණු වෙනුවෙන් විදේශ ආයෝජන වලට එරෙහිව වැරදි මත ඇති කරන්න එපා. කලාපයේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ ඉලක්කය. රටේ අනාගතය තීරණය වන්නේ අද අප කටයුතු කරන ආකාරය අනුවයි. අපේ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සැමගේ සහාය අවශ්‍යයි. රටේ අනාගතය තීරණය වෙන්නේ අද අප කටයුතු කරන ආකාරය අනුව. අද ආණ්ඩුවේ ගමන කකුලෙන් ආණ්ඩුවේ ගමන යන එක බලක්වන්න කියලා කකුලෙන් ඇද්දොත් වැටෙන්නේ ආණ්ඩුව නෙවෙයි රටයි වැටෙන්නේ. අද අප කටයුතු කරන ආකාරය අනුව හෙට රටේ අනාගතය තීරණය වෙයි. මව්බිම් පුවත්පතේ සිරස්තලේ වාර්තා කරන අනුරාධා හේරත් සහ නිපුණි ඒකනායක පීඩාවට පත් රට ගොඩ නගන්න පක්ෂ විපක්ෂ බෙහෙදෙන් තොරව එකතු වන්න. මේක ගෝලීය තත්ත්වයක්, ගෝලීය පීඩාවක්. මගේ පාලනය කාලය තුල කිසිදු මානව හිමිකම් කඩවීමකට අනුබල දීලත් නැහැ, ඉඩ තියන්නෙත් නැහැ. කොච්චර වර්ජන කළා වුණත් කඳුළු ගෑස් බින්දුවක් පාවිච්චි කළා නැහැ. මගේ පාලන කාලය තුල කිසිදු මානව හිමිකම් කඩවීමකට අනුබල දී නැහැ, ඉඩ තබන්නේ නැහැ. මට ඡන්දය නොදුන් ජනතාව වෙනුවෙන් සම්බන්ධිනුත් මගේ කිසිම වගකීම වෙනසක් නැහැ. ඡන්දය දුන් ජනතාව වගේම ඡන්දය නොදුන් ජනතාව මේ දෙපිරිස ගැනම මම මගේ වගකීම දරනවා. රටේ සෑම ප්‍රදේශයකටම පාසලකටම බ්‍රෝඩ්බෑන්ඩ් අධිවේගී අන්තර්ජාල පහසුකම් දෙනවා. බිත්ති පින්තාරු කළ පුරන් කුමරු අස්සදපු රටට ආදරය කරන තරුණ සැමට ගොඩමඩ වී වගා සංග්‍රාමයට සහාය දෙන්න කියලා ඉල්ලනවා.
බාල අපරාධකරුවන්ට දඬුවම් නියම කරන්න වසර ගණනාවක් ගත වෙනවා. පටු දේශපාලන අරමුණින් ජනතාව උසුගැන්වීම දැන්වත් නතර කරන්න කියලා ඊයේ ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය වාර්තා කරනවා. ඒ සාහරය අරගෙන වාර්තා කරනවා මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයේදී. රට ගොඩනගන්න එකතු වෙන්න කිව්වම අපිට තේවත් එපා කියලා කියනවා. ජනපතිගේ සංග්‍රහ විපක්ෂයේ එපා කියයි. අද දිනේශ් සමරකෝන් වාර්තා කරන රාජාසන කතාවෙන් පසුව පැවති තේපෙන් සංග්‍රහය සජබ එජාප සහ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු වර්ජනය කරති මෛත්‍රීත් නැහැ. බෙල්ගම තනිවයයි වාර්තා කරන්නේ අද දිනේශ් සමරකෝන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ ජාතික ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාවෙන් පසුව පැවති තේපෙන් සංග්‍රහය වර්ජනය කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම අවස්ථාවට සහභාගී වුණා කියලා ඡායාරූපත් එක්කම වාර්තා කරනවා පාර්ලිමේන්තු තේපෙන් සංග්‍රහය පැවැත්විච්ච ආකාරය. මීට කලින් ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා කියා තිබුණා මේ රාජාසන කතාව පිළිබඳව නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව දින 3ක විවාදයක් අපි ඉල්ලුවා. කතානායක දින 2යි දුන්නේ. ඒක නිසා අපි පටන් ගත්ත තැන ඉඳලා වර්ජනය කරනවා කියලා කොහොම වුණත් දින 3ක විවාදයක් ලැබිලා තියෙනවා. ඒ අනුව ගෙනියන්න හදපු ලොකු නිවුස් එකක් ප්‍රවෘත්තිමය කතාවක් අහිමි වෙච්ච නිසා වෙන්නටත් ඇති. සමහර විට ජනපතිගේ සංග්‍රහය විපක්ෂයේ එපා කියයි කියලා කියනවා. එන්න තාපු වෙලාවෙත් මෙහෙම තමයි කිව්වේ අපිට එපා කියලා කිව්වා. දිවයින ප්‍රධාන සිරස්තලයට යනවා ශිරන් රණසිංහයි වාර්තා කරන විදුලි ඇමති මහ බැංකුවෙන් ඩොලර් යදී IOC තෙල් දෙන්න බෑ කියයි ජල විදුලි නිෂ්පාදනයත් අවුලක සපුගස්කන්ධ කැලණිතිස්ස පණ අදී විදුලි කැපිල්ල කොයි මොහොතද කියන්න බෑ වරායේ ඩීසල් නැවගත්තත් ප්‍රමාණවත් දින 10කටයි විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම නැත්නම් ලංකා ඉන්දිය තෙල් සමාගම සමග කරපු සාකච්ඡා අසාර්ථක වූ බව විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහත්මයා සඳහන් කළා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරද්දී තවත් දිගුවකට යනවා අරුණ පුවත්පත. එහෙම නැත්නම් මේ පුවත පිළිබඳව තවත් තොරතුරු වාර්තා කරනවා. අද වාර්තා කරන උදේජී වේකනායක නයනතරංග ගමගේ අශිකා ජයවිරි සහ එරන්ති කෞශල්‍ය අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඇමරිකන් ඩොලර් මිලියන 70ක් මහ බැංකුවෙන් එකන ලැබිලා දින 10කට ඉන්ධන ගොඩබයි ලංවීමටත් තෙල් ටොන් 900ක් ඒත් අදට තෙල් නැහැ ලංවීම කියයි තවත් තෙල් නැවක් මුහුදේ දින 10කට ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් ඊයේ සිට නෞකා මගින් ගොඩබෑම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කියනවා කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. සංස්ථාව ආනයනය කළ මේ ඉන්ධන නෞකාව ඩොලර් හිඟේ හේතුවෙන් සතියක පමණ කාලයක් මහා මුහුදේ රඳවා තිබුණා. ඊට අදාළ ඇමරිකන් ඩොලර් මිලියන 70ක මුදල නිදහස් කළ බව මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා අරුණට කියලා තියෙනවා. මේ ආකාරයට ඉන්ධනට ගෙන ආපු තවත් නෞකාවක් මහා මුහුදේ තවදුරටත් රඳවාගෙන ඇත්තේ ඩොලර් හිඟේ හේතුවෙන්. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරන්නේ පෙර දිනවලට සාපේක්ෂව ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 1000කින් වැඩි වෙලා තියෙනවා. ඒ අනුව මීට පෙර මෙට්‍රික් ටොන් 5200ක් විතර ජෛනික ඩීසල් පරිභෝජනයේ මේ වන විට මෙට්‍රික් ටොන් 6200 දක්වා වැඩි වෙලා තියෙනවා. මීට අමතරව දෛනික පෙට්‍රල් අවශ්‍යතාවත් මෙට්‍රික් ටොන් 600යි 700 අතර ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මීට පෙර මෙට්‍රික් ටොන් 3300ක් විතර තමයි දෛනිකව අපි පෙට්‍රල් පාවිච්චි කළේ. මේ වෙනකොට ඒක 3900යි 4000 අතර ප්‍රමාණයකින් වර්ධනය වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කර සිටින්නේ. මාසයකට අවශ්‍ය කරන ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් ඕනේ. මේ අතර නිෂ්පාදනය කිරීම සඳහා විදුලි නිෂ්පාදනය කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් 900ක් ඊයේ ලබා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර අරගෙන තියෙනවා. විදුලි නිෂ්පාදනය කිරීම සඳහා දවසකට අවශ්‍ය කරන දැවි තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1500ක්. ඒතර ඊයේ 900ක් දීලා තියෙනවා. මේ දැවි ලැබීම නිසා සපුගස්කන්ධ සහ කැලණිතිස්ස බලාගාරවල ඊයේ රාත්‍රියේ විදුලිය නිෂ්පාදනය කෙරුණා. හැබැයි අද වන විට නිෂ්පාදනය කිරීම සඳහා දැවි තෙල් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා. කොහොම වුණත් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ඊයේ පිරිනැමු බව කොළඹ පිහිටි ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයත් සඳහන් කර සිටිනවා. උට දීර්ඝ විස්තරයක් මේ කියව්වේ එක පැත්තකින් මේ අර්බුදය හමුවේ වුණත් අපේ දෛනික ඩීසල් පෙට්‍රල් පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. සමහර විට අපි කොවිඩ් වසංගතයේ කාලේ ලොක්ඩවුන් කරලා තිබුණා. ගමන් බිමන් සීමා වෙලා තිබුණා. පාසල් පටන් ගත්තා. දැන් වෙනද වගේ නෙවෙයි දරුවෝ පොදු ප්‍රවාහන සේවාවල යවනවා වෙනුවට සමහරට මෝටර් බයිසිකලයකින් හරි ගෙනියන්න වෙලා තියෙනවා. එතකොට පෞද්ගලික පොදු ප්‍රවාහන සේවා වෙනුවට පෞද්ගලික ප්‍රවාහන සේවා භාවිතය වැඩි වෙලා තියෙනවා. ඒ වගේ අවශ්‍යතා වගේම අනික් පැත්තෙන් කර්මාන්තශාලා ආරම්භ වෙලා තියෙනවා. ඩීසල් වගේ දේවල් අවශ්‍ය වෙන්නේ ව්‍යාප්තිය එහෙම අවශ්‍යතාව වැඩි වෙන්නේ ඒක වෙන්න පුළුවන්. ඒ වගේම අපි පහුගිය කාලේ ට්‍රිප් ගියා කෙලවරක් නැතුව. අපි සාමාන්‍ය පරිදි ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ලෝකයේ අර්බුදයක් තියෙනවා. රටේ අර්බුදයක් තියෙනවා කියන එක අමතක
කරලා වගේ අපි සාමාන්‍ය පරිදි ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. එක පැත්තකින් ඒක හොඳයි. එහෙම වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙන අපිට අනිත් දේවල් ගැන දේශපාලන මතවාද ගැන වාද විවාද කරන්න පවා අඩුතරමින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හැදලා තියෙනවානේ. එන්නත ලබා දීලා වසංගතයෙන් මිදිච්ච ජීවත් වෙන වටපිටාවක් හදලා තියලා තියෙනවා. කොහොම වුණත් රට අභියෝගාත්මක තැනක තියෙන්නේ කියන කාරණාව පැහැදිලි. ඒක ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ අභියෝගය කොහොමද ජයගන්නේ? ඕක තමයි දැන් ඊළඟට කල්පනා කරන්න තියෙන්නේ. ඔය අතරේ තවත් කාරණා කීපයක් තියෙන අවධානය යොමු කරන්න. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා කරපු කතාවට පක්ෂව ආණ්ඩු පක්ෂය කතා කරනවා විපක්ෂව කතා කරනවා අදහස් දෙකම තියෙනවා. මව්බිම් පුවත්පත වාර්තා කරනවා පීඩාවටපත් රට පක්ෂ විපක්ෂ බෙහෙදකින් තොරව ගොඩනගන්න එකතු වෙන්න කියලා. කලින් කතාවම තවදුරටත් වාර්තා කරනවා. අද ජාතික පුවත්පත් සියල්ලම කතාව සම්පූර්ණයෙන්ම ප්‍රධාන සිරස්වලට අමතරව වෙන වාර්තා කරනවා. එතනදී මත කරන කාරණා කීපයක් තියෙනවා මව්බිම් පුවත්පත. මද්ද්‍රව්‍ය ජාවාරම පාලනය කළා. මින් ඉදිරියට ගල් අඟුරු බලාගාරය ඉදි කරන්න අනුමැතියක් දෙන්නේ නැහැ. අනාගත පරපුරට වගකිය යුතු ලෙස අප කටයුතු කළ යුතුයි. බන්ධනාගාර බස් රථවල හිරකරුවන් මරා දැමූ මහාපාරි ගමන් කළ ජනතාව වෙඩිකා මියගේ යුගය අපි අවසන් කළා කියලා කියනවා. පසුගිය වසර දෙක තුල ත්‍රස්තවාදයේ පාතාලය මැඩපැවැත්තුවා කියලා සිහිපත් කරනවා ජනාධිපතිවරයා. යුද්ධයෙන් අතුරුදන්නුවන් ගැන ගැටලුවට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. හෙටලොව දිරෙන සිසු පරපුරක් තාක්ෂණයට උපරිම බරක් යොදලා මේ පරපුර නිර්මාණය කරන්න සූදානම්. ජාතික පාසල් ගණන අපි දහසකින් ඉහළ නංවනවා. ඒ වගේම මහා පරිමාණ වාර ව්‍යාපෘති 20ක් මගේ දුර කාලය තුලදී නිම කිරීමට අපේක්ෂා කරනවා. මහා පරිමාණ වාර ව්‍යාපෘති 20ක් මගේ දුර කාලය තුලදී නිම කිරීමට අපේක්ෂා කරනවා. අනාගත විදුලි ගැටලුවට සැලසුම් ගණනාවක් හදා තිබෙනවා. තාක්ෂණයෙන් ලෝකයේ සමග තරඟ කළ හැකි වටපිටාවක් තරුණයන්ට හදනවා. අපරාධ නීතිය, සිවිල් නීතිය, වාණිජ්‍ය නීතිය ප්‍රතිසංස්කරණ යටතේ නීති 98ක් වෙනස් කරමින් පවතිනවා. ඉදිරි වසර 3 තුල ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් කරනවා. රාජ්‍ය පරිපාලනයේ වේගෙන් ඩිජිටල්කරණය කරනවා කියලා අනුරාධා හිරත් සහ නිපුණී ඒකනායක ඒ කතාවේ සාරය වාර්තා කරද්දී අද මව්බිම පුවත්පත මුල් පිටුවේ වාර්තා කරනවා මේ අදහස සම්බන්ධයෙන් නැත්නම් මේ කතාව සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ දක්වන අදහස නිර්මාණ ගුණරත්න වාර්තා කරනවා. සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අවුරුදු දෙකකට කලිනුත් කීවේ ඔය ටිකම තමයි. වාර්තා කරන්නේ අද මව්බිම් පුවත්පත. ජනාධිපතිවරයා මීට අවුරුදු දෙකකට කලිනුත් කිව්වේ මේ කතාව. ජනාධිපතිවරයාගේ කතාවෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනු ඇති කියා. ඒ කිසිම දෙයකට උත්තරයක් ලබා නොදී මීට අවුරුදු දෙකකට කලින් කියපු කතාවම ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා රටේ ණය කොහොමද ගෙවන්නේ කියලාවත් කිව්වේ නැහැ. මේක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව බලාගෙන රවුමක් දාලා යන්න ආපු ගමනක් කියලා ඔහු චෝදනා කරනවා. අවුරුදු දෙකකට කලින් කියපු කතාව නැවත වතාවක් කියනවා නම් ඒ කියන්නේ ඒ කතාව අමතක කරලා නැහැ. ඒ බොන්ඩ් එක එහෙම නැත්නම් ඒ තියෙන ගිවිසුම ඒ වගවීම අමතක වෙලා නැහැ කියන එක පැත්තෙන් හොඳයි නේද? ඊළඟට අනික් පැත්තෙන් අද විපක්ෂ නායකතුමා කරපු ප්‍රකාශයකට වාර්තා කර තිබුණා හොඳම වියත් මොළතියක තියෙන මයිගාව අපි සූදානම් රට බහරගෙන වැඩ කරන්න කියලා. ඊළඟට අනුරාධා හේරත් වාර්තා කරනවා මට පේන්නේ එතුමා මේ රටේ නෙවෙයි ජීවත් වෙන්නේ කියලා සමගි ජන බලවේගයේ අදහසින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුකුමාර දිසානායක මහත්මයා මේ ගැන කියපු කතාව. ජනතාව මේ මොහොතේ මුහුණ දී ඇති විශාල ගැටලු ගණනාවක් තිබීම පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැති බව ඒ කතාවෙන් මැනවින් ඔප්පු වන අතර ඔහු ඉදිරිපත් කරන ලද විසඳුම් සහ යෝජනා රටට මුහුණ දී තිබෙන ගැටලු වලට අරුබුද වලට පිළිතුරු සොයනවා වෙනුවට ඔහු ජීවත් වූ වෙන රටක ගැටලු සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කළ බව පෙන්වුම් කරන බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා. දැන් අනුකුමාර දිසානායක මන්ත්‍රීවරයා පන්සල් යන්න එහෙම පටන් අරගෙන තියෙනවා. පන්සල් යන පටන් ගත්තා වගේම බණ පොතුත් කියවන එක හොඳයි. ජාතක පොත එහෙම කියවන එක පුත දීගායු දුර බලන්න එපා දුර බලන්න ළඟ නොබලන්න. පුත දීගායු දුර බලන්න ළඟ නොබලන්න. හැමදාම කතා කරන්නේ ගැටලු ගැන විසඳුම් සොයන දේශපාලනයක් අවශ්‍යයි කියන එක පිළිබඳව කතා වෙනවා. කොහොම වුණත් එහෙම අදහසක් දක්වනවා. ඒ වුණත් අද විශ්ලේෂණාත්මක ලිපිකරුවෙක් ලියුම්කරුවෙක් වන ශාමින්ද වත්තේ ගෙදර අද මව්බිම් පුවත්පතට විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කරනවා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කරන ඇඟවුම මොකක්ද කියලා. ඒක මව්බිම් පුවත්පතෙන් අපි උපුට ගන්නවා. ජනාධිපතිවරයාගේ සඳහන් වන ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණය අතින් සාර්ථකයි. ඒක පිළිගත යුතු කාරණාවක්. ප්‍රජාව සඳහා තුන්වන මාත්‍රාවක් නිකුත් කරන්නට සමත් වෙලා තියෙනවා. එය මෙරට සෞඛ්‍යංශයේ ජයග්‍රහණයක්. ලෝකේ අනෙක් රටවල් වල එන්නත ගැන අවධානය යොමු කරන කාලවක වන විදිහ ශ්‍රී ලංකාවද රටට ආනයනය කළ යුතු එන්නත් හා
ඒවා ජනතාවට ලබා දීම ගැන වාර්තා කිරීම සඳහා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒකේ ප්‍රතිඵල සාර්ථක වෙලා තියෙනවා. සමහරු විශ්වාස කළේ මේ අවුරුද්දේ මැයි මාසේ තමයි අපිට එන්නත් ටික ලැබෙන්නේ කියලා. හැබැයි අපි මේ අවුරුදු ජනවාරි වෙද්දිම 85%කට වැඩි පිරිසකට එන්නත් ලබා දීලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ අවසා 3කදී දැවැන්ත රැලි වශයෙන් නැගී පැමිණි අතර ජන ජීවිතය වඩා දුෂ්කර තැනකට තල්ලු කළා. ලෝකයේ අනෙක් රටවල් මූල්‍යාධාර කරන අතර වාරයේ පවා රජය නිහඬව පහළ බලාපොරොත්තු සහිත පියවර අනුගමනය කිරීම කැපී පෙනුණා. රට ලොක්ඩවුන් කිරීම ගැන පමණක් නොවේ ලොක්ඩවුන් නොකිරීම ගැනද මත වූ වාද විවාද අමතක කරන්න බෑ. වෙනස්කමකින් තොරව ජනතාවට සලකන සමාජයක් ජනාධිපතිවරයාගේ අභිලාෂය බව ඔහුගේ පාර්ලිමේන්තු කතාවේ අවධාරණය කරනවා. රට ගොඩනගන්නට සියලු දෙනාට ආරාධනා කළා. අලුත් විනයක් සමාජ දැක්මක් මේ සඳහා අවශ්‍යයි. සමාජය එකතු කිරීම සඳහා මාධ්‍යයටත් වගකීමක් තියෙනවා කියලා ශාමින්ද වත්තගෙදර ලියනවා. සමාජ මාධ්‍ය හැසිරෙන ආකාරය සංසන්දනය කරන විට ඊ අවශ්‍යතාව තදින් දැනෙනවා. දේශපාලන ව්‍යාපාර ආණ්ඩුව දන ගැස්වීම අරමුණු කරගෙන ගෙන යන ප්‍රචාරවලින් සිදුවිය හැකි හානිය තක්සේරු කිරීම අපි කළ යුතු කාර්යයක්. රට ගොඩනැගුණොත් දේශපාලනය කරන්න පුළුවන්. ජීවන වියදම දරාගත නොහැකි රැකීරක්ෂා විරහිත සමාජයක් ඇති කිරීම කිසිවෙකුගේත් අභිප්‍රාය විය යුතු නැත. ජාත්‍යන්තර විශේෂඥයන් දක්වන පරිදි ලෝක ඉතිහාසයේ වසර 40කට මෙපිට සිදු විශාලම ආර්ථික අර්බුදය තමයි මේ තියෙන්නේ. එය එක පුද්ගලයෙක් හෝ එක කණ්ඩායමකගේ අසාර්ථක භාවයයි ඇඟුල්ල දිගු කිරීම වරදකි. නිදහස ලැබූ දිනේ සිට අද දක්වා අනුගමනය කළ ප්‍රතිපත්ති සහ ඒවායි ප්‍රතිඵල අද පවතින තත්ත්වයට හේතුව බව පිළිගත යුතුය. ක්‍රමයේ වැරදි බව කියන විප්ලවය දකුණේ සහ උතුරේ ඇතිවිය. ඒවා සමාලෝචනය කර තිබේ. නැවතත් අලුතින් එම ඉරණම ලියාගත යුතු නැත. එහි සාක්ෂිකරවන වූ අප සියලු දෙනා රට ගොඩනගන සැලැස්මක් ගැන සාකච්ඡා කරන්නට හැකියාවක් තිබිය යුතුයි. ආයෝජන කරන විශාල උනන්දුවක් අපට අවශ්‍යයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටීම හා ස්වයං රැකියා සම්පාදනය වැදගත් බවයි. එහෙත් එයට එපිටින් ව්‍යුහයක් තිබේ. රටට ඇති ගැටලුව විනිමය උත්පාදනය. අපනයන සඳහා නිෂ්පාදනය කළ යුතුයි. ජාත්‍යන්තරය සඳහා නිපදවන සැලැස්ම තර කරන පියවර අවශ්‍යයි. එතකොට රටේ දැන් තියෙන ප්‍රශ්නවලට උත්තර නැහැ කියලා කරන ප්‍රකාශයට ශාමින්ද වත්තගෙදර විශ්ලේෂණාත්මක ආර්ථික විද්‍යාත්මක ලේඛකයා ලියන කාරණාව මතක් කරලා දෙනවා. මේ ප්‍රශ්න ගැන කතා කරනවා. එදා වේල ප්‍රශ්න වලින් ආණ්ඩුවකට ගොඩ යන්නත් බෑ. එදා වේල ප්‍රශ්න වලින් විපක්ෂයට ගොඩ යන්නත් බෑ. කියන්නේ එදා වේල සටන් පාට වලින් ආණ්ඩුවකට ගොඩ යන්නත් බෑ. එදා වේල සටන් පාට වලින් විපක්ෂයට ගොඩ යන්නත් බෑ. එදා වේල සටන් පාට වලින් රටකට ගොඩ යන්නත් බෑ. අවුරුදු 40කට පස්සේ ලෝකයේ මුහුණ දෙන දැවැන්තම ආර්ථික අර්බුදය මේ. ඒ සඳහා සාමූහිකත්වයෙන් කටයුතු කරනවා මිසක් ජනතාව අවුස්සලා ජනතාව පාරට බස්සලා යන්නේ කොහේද කියලයි ප්‍රශ්න කරන්නේ ලියුම්කරුවා. ඒ ශාමින්ද වත්තගෙදර. ඊට පස්සේ අද අරුණ පුවත්පත සඳහන් කරනවා පොරොන්දු පරිදිම ඇමරිකන් ඩොලර් මිලියන 500 ණය ඊයේ ගෙවයි කියලා. පොරොන්දු පරිදිම ඇමරිකන් ඩොලර් මිලියන 500 ණය ඊයේ ගෙවයි වාර්තා කරන්නේ අරුණ පුවත්පත. කුලී ආර්ථික ඝාතකයන්ගේ බලාපොරොත්තු මේ නිසා සුන් වුණා කියලා අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු කියනවා. මේ ණය වාරිකය ගෙවා ගන්න බැරි වෙයි. ඒ වගේම ඒ සඳහා කුලී ආර්ථික ඝාතකයන් රට ඇතුළේ වගේම පිට ඉඳලත් මේ ගෙවන්න කලින්ම ඩවුන්ග්‍රේඩ් කළා. පහළ දැම්මා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් දෙකක් විසින්. හැබැයි ණය වාරිකය ගෙවුවා. එක දවසට කෝටි 9ක ආදායමක් ලංගමට ලැබිලා තියෙනවා. වාර්තා කරන්නේ F අස්ලම්. එක දවසට කෝටි 9ක ආදායමක් ලැබිලා තියෙනවා. පහුගිය තයිපොංගල් නිමාඩු දවස් ආශ්‍රිතව තමයි මේ වාර්තා වෙන්නේ. ඊළඟට හැබැයි අර්බුදකාරී ගමන කියන්නේ අභියෝගාත්මක ගමන කියන්නේ පැයක විදුලිය කප්පාදු ඉදිරියේදී පැය 2ක් වේවි කියලා ලංකා විදුලි සේවක සංගමය කියනවා. විදුලි සේවක සංගමය කියන්නේ මේක පැයක විදුලිය කප්පාදු ඉදිරියේදී පැය 2ක් වෙයි. අද කපනවා කියලා කිව්වා. තවම නිල වශයෙන් විදුලිය කැපුවේ නැහැ. කොහොම හරි ඊයේ දවසටත් විදුලිය දුන්නා. හැබැයි අද දවසේ මොකද්ද තත්ත්වය කියන එක ගැන තවමත් නැහැ අපිට වාර්තාවක්. ඉන්ධන නැති නිසා සපුගස්කන්ධ හා කැලණිසිස් බලාගාර නවතී කියලා අද පුවත්පත වාර්තා කරනවා. හැබැයි අපි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වාර්තා කළා. ඊයේ නැවත මේ බලාගාර දෙක වැඩ කටයුතු ආරම්භ කළා. අද දවස පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා තමයි වාර්තා කර සිටින්නේ. එතකොට කැලණිතිස්සට තාමත් තෙල් නැහැ. ලංවීම දැඩි අර්බුදයක අද සිට පැය 1මාරක විදුලි කැපිල්ලක්ද කියලා ප්‍රශ්න කරනවා. සපුගස් කන්දෙත් කොටසක් ඩවුන් චාමරාමන සූරිය වාර්තා කරනවා. මේ ප්‍රවෘත්ති සියල්ලට යාවත් කාරණේ නැත්නම් ඩිවෙලොප්ඩ් කරපු ප්‍රවෘත්ති. එහෙම නැත්නම් සංවර්ධන වෙච්ච පුවත වාර්තා කළ අරුණ පුවත්පත අද දවසට තෙල් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඊයේ දවිතෙල් මෙට්‍රික් ටොන් 900ක් ලබා දීලා තියෙනවා. 1500ක් ඕනේ. මේ එක්කම තවදුරටත් කතා කරන කාරණාවක් තියෙනවා දිව ඉන පුවත්පත. දැන් ඔන්න ලයිට් කපනවා. ඊට පස්සේ Facebook වල ලියවෙනවා. ඊට පස්සේ WhatsApp වල ෂෙයා වෙනවා. පෝස්ට් එහෙම ඒවා ෂෙයා කරගන්නවා. මේක මේ දැන් ඇති වෙච්ච අර්බුදයක්. ඒක
වර්තමාන පාලනයට පමණක් ඇඟිල්ල දික් කරන ප්‍රශ්නයක්. අපි පුටුවල හාන්සි වෙලා Facebook වල යන ගමන් ඒ ෆෑන් එක දාලා තිනවා AC එක දාලා තිනවා වැඩ කරන්නේ නැහැ. මේ ඉන්න ගමන් අකුරු කොටනවා. මෙන්න එක අදහසක් තියෙනවා. ජගත් කනහැරාරච්චි මේ අදහස ගේන්නේ විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව ඉංජිනේරුවන්ගේ වැරදි සැලසුම්. විකල්ප බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන කියනවා මේක විවාදයට ලක් වෙන්න ඕන කාරණාවක්. වත්මන් විදුලි අර්බුදයට ප්‍රධානතම හේතුව විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් විසින් සකස් කරන ලද වැරදි දිගුකාලීන විදුලි ජනන සැලැස්ම බව බලශක්ති සංසදයේ ප්‍රධානී හා විකල්ප බලශක්ති විශේෂඥ අශෝක අබේගුණවර්ධන මහත්මයා පවසනවා. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් සකස් කරන ලද වැරදි දිගුකාලීන විදුලි ජනන සැලැස්ම පසුගිය වසර 20 පුරා පැවති සියලු රජයන් විසින් ඉදිරිපත් කරන ලද විදුලි බල ප්‍රතිපත්තිය උනේ දේශීය පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරීම. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් එය තුට්ටුවකට මායිම් නොකර විදුලි බල මණ්ඩලයේ විදුලි ජනන සැලැස්මේ හැමදාම ඇතුළත් කර තිබුණේ කෙලවරක් නැතිව ගල් අඟුරු බලාගාර හා ඛනිජ තෙල් බලාගාර හැදීමට බවත් පවසන අශෝක අබේගුණවර්ධන මහත්මයා වැඩිදුරටත් පවසන්නේ පහුගිය අවුරුදු 10 පුරා රජයේ ප්‍රතිපත්තිය අනුව ජනන සැලැස්ම සැකසුවේ නම් අද මෙවැනි විදුලි අර්බුදයක් ඇති නොවන බවයි. එතකොට ප්‍රශ්නය තියෙන්නේ කොතනද කියන එක පැහැදිලි. එතකොට එක පැත්තකින් විදුලි ඉංජිනේරුවන් මාධ්‍යයට අවිල්ලා කතා කරනවා පාරිභෝගිකයා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවා, සංස්ථා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවා. හැබැයි අනික් පැත්තෙන් මේ වෘත්තිකයෝ කියනවා, එහෙම නැත්නම් ක්ෂේත්‍රයේ දැනුම තියෙන අය කියනවා මේ විදුලි ඉංජිනේරුවන් කවදාවත් පුනර්ජනනීය බලශක්ති වලට යන්න ඉඩ දුන්නේ නැහැ. සුළං වලින් එහෙම නැත්නම් සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වලට ඉඩ දුන්නේ නැහැ. මීට සතියකට හමාරකට කලින් අපි වාර්තා කළා ජාතික පුවත්පතක තිබුණා. සූර්ය පැනල සවි කළා 800කට වැඩි පිරිසක් බලාගෙන ඉන්නවා අවුරුදු 5කට වැඩි කාලයක්. මේවා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්නේ නැහැ. සුනිත්ත බලශක්ති අධිකාරිය සහ විදුලි බල මණ්ඩලය මේ දෙක අතර ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ගියන් පස්සේ කඹ ඇදිල්ලක් හොඳින්ම පේනවා. සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ගියොත් ඒ කියන්නේ සෝලර් පැනල් වලින් පවර් ජෙනරේෂන් එක විදුලි උත්පාදනය කිරීම ව්‍යාපෘතියක් කරන්න ගියොත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමහරට අවසර දුන්නට විදුලි බල මණ්ඩලය අවසර දෙන්නේ නැහැ. මේ ගැටලු තියෙනවා. එතකොට මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන්නේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඇතම් ඉංජිනේරුවන් මේවට ඉඩ දෙන්නේ නැහැ කියලා. මොකද ඔවුන්ට ඩීසල් බලාගාර වලින් ඊළඟට ගල්ලංගුරු බලාගාර වලින් හැම විදුලි ඒකකයක් සඳහාම මිලදී ගන්න හැම විදුලි ඒකකයක් සඳහාම මුදල් එනවා කියලා තමයි ඔවුන් චෝදනා කරන්නේ. ඔවුන් විතරක් නෙවෙයි විදුලි බල මණ්ඩලෙම තවත් වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා. එතකොට දැන් මේ විදුලිය ලයිට් කපනවා කියලා කියන්න හේතුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතිච්ච සාකච්ඡාවකදී 11 වෙනිදා පහුගිය මාසේ 11 වෙනිදා තිබිච්ච සාකච්ඡාවකදී ජනවාරි මාසෙට අපිට තෙල් තියෙනවා කියලා මේ ඉංජිනේරුවන්ම තමයි ගණන් හදලා කියන්නේ. ඊට පස්සේ එකපාරටම කියනවා නෑ තෙල් නෑ කියලා. කියන්නේ අද කියනවා හෙට තෙල් නෑ කියලා. ප්‍රශ්න ගණනාවක් තියෙනව නේද කියලා බුද්ධිමත් ඔබට මේ කතාව ඉදිරිපත් කරනවා. විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව විදුලි ඉංජිනේරුවන්ගේ වැරදි සැලසුම්. ප්‍රධාන හේතුව කියලා අශෝක අබේගුණවර්ධන මහත්මයා කියනවා. හැබැයි එක හේතුවක් ඒ වගේම 15-19 කාලේ එක විදුලි මහ පරිමාණ ව්‍යාපෘතියකින්වත් එක මෙගාවොට් එකක්වත් එකතුනේ නැහැ කියලා තියේ වාර්තා කළා. කොහොම හරි දැන් මේක දැන් ඇති වෙච්ච ප්‍රශ්නයක් කියලා කතා කරන උදවියට මේවත් ටිකක් අහගෙන ඉන්න එක අමාරු වෙන්න ඉඩ තියෙනවා. ලයිට් කැපුවොත් ඉටිපන්දනුත් නැහැ හැබැයි. ලයිට් කැපුවොත් ඉටිපන්දනුත් නැහැ ඒකත් වාර්තා කරනවා. අද අශිකා ජයවීර 1982 අවුරුද්ද වනතෙක්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉටි ආනයනය කිරීම සිදුවුවද ඒ වසරෙන් පස්සේ 82කින් පස්සේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉටි ගෙන්නලා නැහැ. මේ කර්මාන්තයේ යෙදෙන ඉටිපන්දන් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයේ යෙදෙන ආර්.එම්. ජයන්ත පැවසුවේ වෙනදා ඉටි කිලෝ 25ක් රුපියල් 16000ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාව ලැබුණත් දැන් ඉටි කිලෝ 25ක් රුපියල් 30000ක් පමණ වන බව. මේ පිළිබඳව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්මයාගෙන් කරපු විමසීමකදී ඔහුත් කියලා තියෙනවා සංස්ථාව ඉටි ආනයනය කරන්නේ නැහැ. වසර ගණනාවක් තිස්සේ එම කටයුත්තේදී සිටින පෞද්ගලික අංශය කියලා. ලයිට් කැපුවොත් ඉටිපන්දනුත් නැහැ කියලා වාර්තා කරනවා අද අරුණ පුවත්පත. ලයිට් කැපුවොත් ඉටිපන්දනුත් නැහැ. කොහොම හරි මේ අර්බුදය අද දවසේදී විසඳුනොත් කියන්නේ తాවකාලික විසඳුම් තමයි අපිට කෙටි කාලින විසඳුම් වලට තමයි මේ මොහොතේදී යන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ එදිනෙදා අවශ්‍ය කරන ඉන්ධන ටික හොයාගන්න ලයිට් කපන එකක් නැහැ. හැබැයි ඒ తాවකාලික විසඳුම් දිගුකාලින විසඳුම් මොනවද? ඒකට බලාගෙන ඉන්න වෙයි. හැබැයි බලාගෙන ඉන්න බෑ විසඳුම් මේසට ගේන්න ඕනේ ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. වැඩිපුර ඩොලර් උපයන අලුත් ව්‍යාපෘති රටට අවශ්‍යයි.
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේර මහත්මයා ආර්ථික අර්බුදයේ ජය ගන්නා හැටි කියලා ශාම්නුවන් ගණේවත් එක්ක කරන සාකච්ඡාවද වාර්තා කරනවා. දැන් ඊයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශනයේදී කියනවා එකක් තමයි ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කරනවා වගේම රජය අත නොපවන එහෙම නැත්නම් අත නොපාන එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ විසින් ආරම්භ කරන විශ්වවිද්‍යාල කෙරෙහි අවධානය යොමු කරනවා කියලා. මේක පිළිබඳව කතා වෙන ධම්මික පෙරේර මහත්මයා විදේශ රටවල්වලට විශ්වවිද්‍යාලවලට යන්න ඩොලර් බිලියන 2ක් විතර අපි මේ වෙනකොට වියදම් කරනවා. සමහර විට අපේ විශ්වවිද්‍යාල ක්‍රමය ඒ විදිහට වෙනස් වුණේ නැත්නම් මේක ඉදිරියේදී ඩොලර් බිලියන 4-5 වෙන්නත් පුළුවන්. මුදල් තියෙන හැම මිනිස්සුම තමන්ගේ ළමයා පිටරටකට යවන්න ගත්තොත් මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. අයියලා කළ ගියහම නංගිල මල්ලිලාට යන්න ඕන. ඊට පස්සේ යාළුවගේ යාළුවන්ට යන්න ඕන. මේ විදිහට ගත්තම පිටරට යවල ළමයින්ට උගන්වන එක නතර කරන්න වෙනවා. ඒ සඳහා අපි ඒ විශ්වවිද්‍යාල පිටරට විශ්වවිද්‍යාලවල එක්ක සහයෝගිතා ව්‍යාපෘති ආරම්භ කරන්න ඕනේ. මේ වගේ ව්‍යාපෘති වලට යන්න ඕනේ. මම මේ වගේ යෝජනා 7ක් දීලා තියෙනවා. මම හිතන්නේ රජයයි අපි ඔක්කොම එකතු වෙලා ඩොලර් බිලියන 20ක් විතර උපයන්න පුළුවන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනේ. මම දීලා තියෙනවා ඩොලර් බිලියන 11ක යෝජනා. මගේ යෝජනා 7 ඒක ඇතුළත කරලා තියෙනවා. මගේ යෝජනාවල ජනාධිපතිතුමාට ඉදිරියේදී බාර දෙනවා. මගේ යෝජනා දැනටමත් රජයේ අදාළ වගකීතු අංශ වලට බාර දීලා තියෙනවා. බිලියන 20ක විතර ආයෝජන ඉස්සරහට ගන්න කොහොමද සැලසුම් කරලා තියෙන්නේ. දැන් එක කාරණාවක් මෙතනදී කියනවා. ඒ තමයි රටයවල දරුවන්ට උගන්වන එකට දැනට අපි ඩොලර් බිලියන 2ක් විතර වියදම් කරනවා. ඉස්සරහට බිලියන 4-5කට වැඩි වෙන්න පුළුවන් මේ විදිහටම ගියොත්. එතකොට රටයවල දරුවන්ට උගන්වන්න දෙමව්පියන් පෙළඹෙන එක හේතුවක් තමයි මේ රටේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණායින් පස්සේ අවුරුදු 3 හරි අවුරුදු 4 හරි උපාධියට සමහර 4යි 5යි. ඇයි වර්ජන. කවුද මේවා පිටිපස්සේ ඉන්නේ? ඊට පස්සේ මේවා පිටිපස්සේ ඉන්න අයම කියනවා ඩොලර් නැහැ රට ආර්ථික අර්බුදයක තියෙන්නේ නිදහසෙන් පස්සේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ මේක තමයි අපිට පේන කතාව ඒක එහෙම නෙවෙයි නම් කල්පනා කරලා බලන්න එහෙමනම් ඇත්ත කතාව මොකද්ද කියලා නව ජවයක් සමග අලුත් ගමනක් ආරම්භ කරනවා කියලා ලිපියක් පළ කරන ජයසිරි මුණසිංහ නව ජනාධිපති ලේකම් ගාමිණී ශ්‍රීනාත් මහත්මයාගේ කටයුතු ආරම්භ කිරීම නිමිතින් රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අප මුහුණ දෙන අසීරුතම අභියෝගාත්මක වසර කීපය ගත වෙමින් තිබෙනවා. මේත අභියෝගාත්මක අවධියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය දැක්ම රට දිනවන ප්‍රතිපත්ති මාලාව ක්‍රියාවට නැංවීමට බහරදූර කාර්යභාරයේ සුවිසල් කොටසක් බහරව ක්‍රියා කරන රජයේ ඉහළම පරිපාලන ධූරය වනාහි ජනාධිපති ලේකම් ධූරය ඒ සඳහා ගාමිණී ශ්‍රීනාත් මහත්මයා පත් වුණා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස රාජකාරිය ආරම්භ කරන පළපුරුදු අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙකු වුණ ගාමිණී ශ්‍රීනාත් මහතා සාමූහිකව කටයුතු කිරීම පිළිබඳ මනා අවබෝධයක් ලැබුවෙක් කියලා ලියුම්කරු සඳහන් කරනවා. සාමූහිකව කටයුතු කිරීමේ පරිචය ඔහුට තියෙනවා. ගාමිණී ශ්‍රීනාත් මහත්මයා රාජ්‍ය පරිපාලන නිලධාරියෙක්ව සිය සේවාව ආරම්භ කළ යුතු පුංචිම තැන ඉඳලා ඉදිරියට පැමිණි නිලධාරියෙක්. ඔහුට ප්‍රථම ජනාධිපති ලේකම් ධූරයේ හිබවූ මැනික් දිවල මහත්මයා, විජේදාස මහත්මයා, කුසුම්පිසිරි බාලපටි මහත්මයා, ලලිත් වීරතුංග මහත්මයා මේ ආදී පිරිස් පිළිබඳව සිහිපත් කරන ජයසිරි මුණසිංහ මේ ලිපියේදී නව ජවයකින් අලුත් ගමනක් ආරම්භ කරනවා කියලා ජනාධිපති ලේකම් ධූරේ ගාමිණී ශ්‍රීනාත් මහත්මයා අද ඩේලි මිරර් පුවත්පතත් වාර්තා කළ තිබුණා PB exits ගාමිණී takes over කියලා. ඒ කියන්නේ PB ජයසුන්දර ආචාර්ය PB ජයසුන්දර නික්මිනවා ගාමිණී ශ්‍රීනාත් මහත්මයා ජනාධිපති ලේකම් ධූරේ වැඩ බාර ගන්නවා කියලා. ඒ වගේම PB offered to act an advisor to president of finance minister කියලා සඳහන් කරනවා. මේ මුදල් අමාත්‍යාංශයේ උපදේශක ධූරයක් සඳහා ඔහුට ආරාධනා තියෙනවා PB ජයසුන්දර මහත්මයාට කියලා. ඊළඟට ඒ කතාව එහෙම තියාගෙන අපි යනවා අද පුවත්පත වාර්තා කරනවා EPF කොටස් වෙළඳපොළ රුපියල් බිලියන 28ක ලාභයක් ලබයි. EPF කොටස් වෙළඳපොළෙන් රුපියල් බිලියන 28ක ලාභයක් ලබයි කියලා. ඒ වගේම පෙට්‍රල් වල ඔක්ටේන් අගය 92 සිට 91ට අඩු කළේ නැහැ. khනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කරන ප්‍රකාශය වාර්තා කරන ඔක්ටේන් වල අගය 92 සිට 91 දක්වා අඩු කළේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට ඒ තෙල් පිළිබඳ කතාවෙන් පස්සේ අයනවා කොවිඩ් පිළිබඳව කතාවට. සතියන්තයේ ගමන් ගියාට අසනීප නම් වහාම PCR කරගන්න සෙම් ප්‍රතික්ෂාව එහෙම හැදිලා තියෙනවා. හිම්බිරිසා තත්ත්වයක් වගේ තියෙනවා නම් වහාම PCR කරගන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහත්මයා සඳහන් කර සිටිනවා. ඒ වගේම දරුවන් වාර්තා වෙන්න පටන් අරගෙන තියෙන කෙනේ දැන් රිජ්‍යාරය ළමාරෝහලේ ළමයින් දරුවන් 31ක් පමණ අලුතෙන් හඳුනාගෙන තියෙනවා කොවිඩ් ආසාදිත බවට. විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේර මහත්මිය කියලා තියෙන්නේ දරුවන්ට මේ රෝගය වැළඳෙන්නේ වැඩිහිටියන්ගේ නිසා ප්‍රවේශම් වෙන්න. පහුගිය සතියන්තේ චාරිකා හිම ගියාම හෙම්බිරිස්සා තත්ත්වයක් හිම තියෙනවා නම් PCR එකක් කරගන්න. එහෙම නැතුව එළියට යන්න එපා. අනිත්‍යවත්
අවධානමේ දානවා. විනෝද සමයේ ප්‍රතිඵල සති දෙක තුනකින් කියලා විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා කරන ප්‍රකාශය ශිරාන් රණසිංහ වාර්තා කරනවා. ගෙවිගේ දීර්ඝ සතියන්ත නිවාඩුවේදී හිතුමතේ විනෝද වූ ජනතාව අතර කොරෝනා වෛරසයේ ශීඝ්‍රයෙන් පැතිරී ඇතැයි මෙහි ප්‍රතිඵලය තව සති තුනකින් දැකගත හැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කර සිටිනවා අද දිවයින පුවත්පතට. ඒ අනුව තවම මේ ප්‍රතිඵල බලා ගන්න බෑ. හැබැයි ඉස්සරහට තියෙන්න පුළුවන් කියලායි කියන්නේ. ඒ අනුව ඔහු සඳහන් කරන කාරණාව කියනවා තාමත් පෙර වගේ කොවිඩ් පොකුරක් නිර්මාණය නොවීම රටේ වාසනාවක් වුණත් දැනට රට වටින්ම වාර්තා වන රෝගීන්ගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී යම් වැඩිවීමක් නම් දක්නට ලැබෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. කියන විනෝද සමයේ ප්‍රතිඵල ඉස්සරහට බලන්න පුළුවන් කියලා ඔහු අනතුරු අඟවනවා. මේ අනතුරු අඟවීම වැදගත් වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ සඳහායි මේ අවධානම වැදගත් වෙන්නේ. විනෝද සමය ගැන කිව්වන් පස්සේ විනෝද සමයේ විහිළු නේ අමාරිස්සයිලගේ විහිළු විනෝද සමයේ විහිළු කියලත් ඔබට හිතෙන්න පුළුවන්. මධ්‍යම අධිවේගයේ පමාකරේ දයාගමගේ ලක්ෂ්මන් කිරියැල්ල කියයි කියලා අද වාර්තා කරනවා. අරුණ පුවත්පතයි වාර්තා කර සිටින්නේ මේ පිළිබඳව. ඒ අනුව ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කරන ප්‍රකාශය නායනතරංග ගමගේ වාර්තා කර සිටින්නේ. පළවෙනි පන්තියේ කොන්ත්‍රාත්කාරයෝ ඔක්කොටම එන්න කිව්වා. අපි කිව්වා ඔයගොල්ලෝ අතර මේක බෙදා ගන්න කියලා. ඒ සල්ලි ඔක්කොම ලංකාවෙන්නේ. කිලෝමීටර් 10ක දුරක් 2.5 ගානේ 4 දෙනෙකුට දීලා තිබුණා. ඒ සෑම කොටසකටම නායකයෙක් හිටියා. දයාගමගේ එක කොටස හැදුවේ නැත්නම් අර නායකයා ඒක හදන්න ඕනේ. ඒක තමයි එකඟතාව. ඒ නායකයා මේ කොටස හැදුවා. නමුත් දයාගමගේ මහත්තයා මේ කොටස හදපු නැති නිසා ප්‍රමාදයක් ඇති වුණා කියලා ඔන්න නිදහසට කාරණාව කියනවා. බැරි වුණා කියලා කියනවා. අවුරුදු 5ක් ගිහිල්ලත් බැරි වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. දැන් ඒකට විදුලි චෝදනා කරනවා. හැබැයි දැන් දයාගමගේ මහත්මයා හිටියේ සමගි ජන බලවේගයේ නම් මේ කතාව මීට වඩා වෙනස් වෙන්නත් තිබුණා. විනෝද සමයෙන් පස්සේ ඒ කතාව අපි තෝරගත්තා. විනෝද සමය ගැන කියපු කතාවෙන් පස්සේ ඊළඟට අක්කර දසදහසක LRC ඉඩම් කැලෑ ඉඩම් වන සංරක්ෂණයට දෙයි කියලා අද චාමරපල්ලේ ගෙදර වාර්තා කරනවා අරුණ පුවත්පතට. වාර්තා කරන්නේ දිවයින පුරාම එවැනි ඉඩම් අක්කර දසදහසකට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඒවා සියල්ලම මේ වසර ඇතුළත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිත්‍යානුකූලව පවරන බව තමයි සභාපතිවරයා සඳහන් කරන. LRC කි සභාපතිවරයා කියන්නේ සිංහරාජයේ පමණක් හඳුනාගත ඇති එවැනි ඉඩම් ප්‍රමාණය අක්කර 4000ක්. සිංහරාජයේ විතරක් මේ විදිහේ ඉඩම් අක්කර 4000ක් හඳුනාගෙන තියෙනවා කියලා සඳහන් කර සිටින්නේ. LRC එකේ නැත්නම් ඉඩම් කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ දැන් සිංහරාජයේ විතරක් මේ විදිහට හඳුනගෙන LRC ඉඩම් අක්කර 4000ක් විතර සිංහරාජය විතරක් ඒවා සිංහරාජයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දෙනවා. එන්න මල්ලිලා අයියලා අර FB එකේ අර Amazon එකේ පින්තූර දැම්මනේ සිංහරාජය කපනෝ කියලා මෙන්න සිංහරාජයට මෙතෙක් අයිතිව නොතිබිච්ච LRC ඉඩම් අක්කර 4000ක් සිංහරාජයට අත්පත් කර දෙන්න යනවා. එන්න අර Facebook වල කැලෑ කපනෝ කිව්වා වගේ කැලෑවට ආදරෙන් කතා කළා නම් මේවත් ප්‍රචාරය කරන්න ඉස්සරහට එන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලන අරමුණකින් නම් එදා ඒවා කලේ මේවා ප්‍රචාරය කරන එකක් නෑ. LRC ඉඩම් අක්කර දසදහසක් වන සංරක්ෂණයට බාර දෙන්න යනවා. ඊළඟට වාර්තා කරනවා අරුණ පුවත්පත අට්ටාලේ කට්ටිය පොළොමුගුරුගෙන හම්බන්තොට ලේවායට පනිති කියලා වාර්තා කරනවා අරුණ පුවත්පත. හම්බන්තොට ලුණේවා ඉදිරිපිට ආරක්ෂක සමාවෙන්න. හම්බන්තොට ලුණේවා ඉදිරිපිට අට්ටාලයක විරුද්ධතාවයක නිරත වෙච්ච කිහිප දෙනෙක් පොළු මුගුරු අරගෙන CCTV කැමරාවලට පහර දීලා ආරක්ෂකයන් එළවා දමා ලුණේවායි සභාපතිවරයා සහ සේවකයන්ට පිටතට යා නොහැකි ලෙස පැය 4ක පමණ කාලයක් රඳවා තබාගෙන හිටිය හැටි අදාරණ පුවත්පත ඇතුල් පිටුවකින් ඡායාරූපයක්වත් වාර්තා කරනවා. පොළු රැගත් පිරිස කොහොමද සැකකරුවන් පිරිස හිටියේ කියලා. සභාපතිවරයා ගමන්ගත් රථයකට හානි කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ලෙන් පස්සේ ඒ සිද්ධියට සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති රාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ විජිත් ප්‍රසන්න ඇමති මන්ත්‍රීවරයා දිනුෂ්ක වීරසිංහ යන අය කටයුතු ගැනීම සඳහා හම්බන්තොට පොලිසියට ඊයේ 10ට විතර කැඳවලා තිබුණා. මේ කැඳවීමෙන් පස්සේ තමයි මේ විදිහට ලුණු සභාපති සහ සේවකයෝ පැය 4ක් ලේවා හිර කරගෙන ඉන්නේ කියලා වාර්තා කරනවා අරුණ පුවත්පත. ඊළඟට ජය.එස්. ජයසිංහ කහතුඩේ සහ එෆ් අස්ලම් වාර්තා කරන අරුණ පුවත්පතට බොරැල්ලපල්ලියේ බෝම්බෙට පිළියන්දල දොස්තර අත්අඩංගුවට හංගන්න බෑ මේවා. මේ ඇත්ත හංගනවා කියලා කිව්වනේ. කැස්ස වගේ තමයි හංගන්න බෑ. බොරැල්ලපල්ලියේ බෝම්බෙට පිළියන්දල දොස්තර අත්අඩංගුවට එම සැකකරු අත්අඩංගුවටගෙන තියෙන්නේ මීට දින 3කට පමණ ඉහතදී ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ලියනගේ දයාසිරි නිමිති 65 හැවිරිදි සැකකරුවෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත
පිළියන්දරල දිසාරෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කර තිබූ ඒ සැකකරු ඒ ආසන්නයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබූ අතර එවකට එහි ආරක්ෂක නිලධාරියා ලෙස පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් සැකකරු කටයුතු කළා තියෙනවා. ප්‍රධාන සැකකරුට මුදල් සල්ලිත් දීලා මේ බෝම්බයක් ලබා දීලා තියෙන මේ විශ්‍රාමික වෛද්‍යවරයා. ඒ වගේම නාරායණපිට පෞද්ගලික රෝහලක මීට මාස කිහිපයකට කලිනුත් බෝම්බයක් තැබීමට කටයුතු කරලා තියෙන්නේ මේ පුද්ගලයාම බව හෙළිතරව් වී තිබෙනවා. හැබැයි ප්‍රශ්න කිරීම ටිකක් අසීරුවෙන් කරගෙන යන්න කියලත් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා. අත්අඩංගුවටගෙන තිබෙන මේ සැකකරුවන් දෙදෙනාම මේ වන විට වරාය පොලිසියේ දැඩි පොලිස් ආරක්ෂා මධ්‍ය රඳවා තිබෙනවා කියලා කියනවා. මේක ඇත්ත හෙළිදරව් කරන්නේ නැහැ. ඇත්ත හෙළිදරව් කරන්නේ නැහැ. මේ ඕල්සෙන් පල්ලියේ සිද්ධිය සම්බන්ධයෙන් පහුගිය දවස්වල මාධ්‍යවල කතා වුණා. හැබැයි විමර්ශන කරනවා මේ හොයාගෙන යනවා. ඔන්න ඇත්ත හෙළිදරව් කරන්නේ නැහැ කිව්වා. හෙළිදරව් කරගෙන යනවා. ඊළඟට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මහා ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ කරන නඩු විභාගය පැවැත්වෙනවා. නිලන්තගේ ඇමනුම්වල සහරාන් ප්‍රහාරයට සූදානම් වන බවට කරුණු සඳහන්ව තිබෙනවා. හැබැයි ප්‍රහාරය එල්ල කරන්න පාස්කුරු දින තෝරගන්න බව නිශ්චිතව සඳහන් වුණේ නැහැ කියලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහත්මයා ඊයේ අධිකරණයේ හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කර සිටියා. නඩු විභාගය පැවැත්වෙනවා. ඒ කියන්නේ චූදිතයන් හඳුනාගෙන තියෙනවා. නඩු විභාගය පැවැත්වෙනවා. ඊට අමතරව පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවමින් යනවා. ඒ පරීක්ෂණ නොමග යවන්න තමයි සමාජයේ කතිකාවතක් ඇති කරන්නේ. ඇත්ත එළිදරව් කරන්නේ නැහැ, ඇත්ත එළිදරව් කරන්නේ නැහැ, ඇත්ත එළිදරව් කරන්නේ නැහැ කියලා මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක පැහැදිලි වෙමින් යනවා, එළිදරව් වෙමින් යනවා. හේමසිරිගේ නඩුවට මාධ්‍යවේදීන්ට අවසර නැහැ කියලා ඒ අතරතුර නඩු විභාගය පිළිබඳව සඳහන් කරද්දී වාර්තා කරනවා. රටේ නායකයෝ වැරදි සාධාරණීකරණය කරනවා කියලා කාදිනල් හිමිපාණන් වහන්සේ කරපු ප්‍රකාශය නානතරංග ගමගේ වාර්තා කරනවා. නිවැරදි අවස්ථාවේදී නිවැරදි මතේ හිටගත්තොත් අනාගතයේදී ගෞරවය පළවේවි. ජාකොමි ගොන්සල්වේස් පියතුමා නිවැරදි කාර්යභාරයක් ඉෂ්ට කළා කියලා කිතුණු ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමයි බෝලවත්තේ සොහොන්ගැබ ගොන්සල්වේස් පියතුමන්ගේ බවට සැක මේ බව අනාවරණය වීමත් එක්ක ඊයේ බොහෝ දෙනෙක් ගිහිල්ලා පුද පූජා පැවැත්වුවා කියලා අරුණ පුවත්පත ජාතික පුවත්පත් බොහොමයක් මේ සිද්ධිය වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් කිහිපයක මේ පිළිබඳව වාර්තා වෙනවා. ඒක අපි අරුණ පුවත්පතෙන් තමයි උපුටගත්තේ. බෝලවත්තේ සොහොන්ගැබ ගොන්සල්වේස් පියතුමන්ගේ බවට සැකයක් කියලා අරුණ පුවත්පත කරන ප්‍රකාශය. අරුණ පුවත්පතෙන් තමයි ඒක උපුටගත්තේ. මේ ඔබට මේ නිකක් සද්දබද්ද එහෙම ඇහෙන්නෙත් අරුණ පුවත්පතේ ඒ වාර්තාව උපුටා ගන්න. කොහොමුණත් තව එක කතාවක් තියෙනවා මේකට අදාළම. ඒ තමයි අරුණ පුවත්පතේ වාර්තාව අපි ඉස්සෙල්ලා කියවලින්නම්කෝ. සාලි කුමාර් ගුණසේකර සහ ජූඩ් සමන්ත පුත්තලම ඉඳලා වාර්තා කරන්නේ දෙවස්සන භූමියේ යෝජිත ඉදිකිරීම සඳහා කැණීම් කරමින් සිටින අවස්ථාවක තමයි සොහොන් ගර්භය හමු වෙලා තියෙන්නේ. පිහිට පොළවට අඩි 3ක් පමණ ගැඹුරින් කිසියම් අයෙකුගේ සිරුරක් මිහිදන් කර ඇති කොන්ක්‍රීට් පෙට්ටියක් මෙහිදී හමු වෙලා තියෙනවා. පසුව මේ පිළිබඳ දෙවස්සානේ පියතුමන්ට තනුම් දීලා තියෙනවා. මේ දෙවස්සානේ මීට අවුරුදු 300කට වඩා පරණයි. ජුසේවාස් පියතුමන්ගේ පාද ස්පර්ශය ලැබූ ස්ථානයක් බවටත් වගේම ජාකොමි ගොන්සල්වේස් පියතුමන් මේ ස්ථානයේ රැඳී සිටිය කියලත් වාර්තා වෙනවා. ඒ නිසා තමයි ජුසේවාස් පියතුමන්ගේ ආරාධනයකට අනුව ජාකොමේ ගොන්සල්වේස් පියතුමා මේ පින්බිමේ රැඳී සිටිය. මේ විශ්වාසය ඒ අනුව ගොඩනැගීමත් එක්කම සොහොන් කොතන රැබීම සහ යාඥා කිරීම සඳහා මේ විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ඇත්තටම ජාකොමේ ගොන්සල්වේස් පියතුමාගේ 2742 අවුරුද්දේ ස්වර්ගස්ථ වෙච්ච උන්වහන්සේගේමද කියලා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් විමසීමක් කරන අරුණ පුවත්පත මිනි පෙට්ටිය විවෘත කරනතුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි කියලා තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ. මේක ආගමික සංවේදී කාරණාවක් නිසා බොහොම පරිස්සමින් කරන්න ඕනේ කටයුත්තක් කියලත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. දැන් අඩි 3ක විතර පතුලේ තිබිලා තමයි ඒ හමු වෙන්නේ. මේක කිව්වයින් පස්සේ මේ සිද්ධිය වාර්තා කළාට පස්සේ අපිට මතක් වෙනවා නැත්නම් අද ලංකාදීප පුවත්පතේ තියෙන තවත් වාර්තාවක් වෙනවා මීට අවුරුදු ගානකට කලින්. ඒ කියන්නේ 1996 මැණික් පතලක් හාරනකොට හමු වෙනවා රයිනෝසිරස් ඇටකටු අවුරුදු 80000කට වඩා පරණයි මේ රයිනෝසිරස්ලා කියලා විශ්වාසයක් ඇති වුණා. ලුණුගලින් හමු වෙන්නේ ඉස්කබල් දෙකක් හමු වෙලා අවුරුදු 26ක් ගත වෙලා මේ ඉතිහාසය ගොඩ ගන්න කාටවත් ඕන කමක් නැහැ කියලා සත්ව විද්‍යාඥ කැලුම් නලීන්ද්‍ර මනමේන්ද්‍රාරච්චිකයයි කියලා ලුණුගල ප්‍රසන්න පද්මසිරි වාර්තා කරනවා. මීට අවුරුදු 80000කට පෙර මෙරට ඇති වූ උල්කාපාත වර්ෂාවකින් මියගිය බවට සැක කරන ශ්‍රී ලංකාවේ ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිස් කබලක් ඇතුළු අස්සේ කොටස් මඩොල්සි මහා රිලාවුලු කඳුපාමුල තිබෙන හමුවලා තියෙනවා. හැබැයි හම්බුණා විතරයි. ඊට පස්සේ
වෙච්ච දෙයක් නැහැ, කරපු දෙයක් නැහැ කියලායි සඳහන් කරන. අවුරුදු 26ක් තිස්සේ මේ පර්යේෂණ සංරක්ෂණ කටයුතු කිසිවක් සිදු වෙලා නැහැ කියලා කියනවා. ඒ රයිනෝසිරස්ලා ගැන අනාගතයේ දවසක සමහරට දශක 3-4කින් පස්සේ කියන්න වෙයිද නැහැ. ලංකාවේ අලි ඇත්තු පිළිබඳවත් අලි ඇතුන් වසරකට මිය යන ප්‍රමාණය අනුව එහෙම අනාවකේ පළ වෙනවා. කොහොමුණත් සමහරු මේ යන්නේ ආදරය වෙනුවෙන්. අලි ආදරයක් හිතේ තියෙනවා නම් සමහරු මරාගෙන මැරෙන්න හරි සූදානම් ඒ තමන්ගේ ප්‍රේමය වෙනුවෙන්. ඇතින්නකගේ ආදරේ දිනා ගන්නයි පුරේ අම්පාරේ වසන්ත චන්ද්‍රපාල වාර්තා කරනවා ලංකාදීපයට ඡායාරූපයක් එක්ක. අම්පාර දීඝවාපි ප්‍රදේශයේ කැලෑවක් අසල ඇතුන් දෙදෙනෙකු දින කිහිපයක් තිස්සේ සටනක යෙදී සිටින බව ප්‍රදේශවාසීන් පවසනවා. එකම රැළක සිටින මේ වගේ සද්දන්තීන් මේ ආකාරයෙන් සටන් වදින්නේ ඇතින්නකගේ ආදරය හිමි කර ගැනීම වෙනුවෙන් බව ගැමියෝ කියත කියලා කියනවා. එක්කෙනෙක්ගේ ආදරය දිනාගන්න කියලා මෙහෙම දෙන්නෙක් සටන් කරද්දි අලියෙක් තරම් ඇඟක් තිබුණත් කූඹියෙක් තරම්වත් මොලයක් තිබුණොත් මෙහෙම කරන එකක් නැහැ. අලියන්ගේ කතාවෙන් පස්සේ අපේනවා ලාරාගේ ඩෝරා පැටවා රිදීගමදී දැන් පෙන්නනවා කියලා අජිත් පුෂ්පකුමාර කියනවා. රිදීගම සෆාරි උද්‍යානයේ මේ වන විට සිංහයෝ 15 දෙනෙක් ඉන්නවා. රිදීගම සෆාරි උද්‍යානයේ ඉපදුණු සිංහ පැටවුන් 8 දෙනෙක් ඊට ඔවුන් අතරින් සහරා සහ ලාරා කියන සිංහ දේනුවන් පැටවුන් බිහි කළා. හැබැයි ඒගොල්ලෝ කිරිදෙන එක නතර කළා. ඒ නිසා ඒ දරුවෝ බලා ගන්න සිද්ධ වුණේ ජාතික සත්වෝදාන දෙපාර්තමේන්තුවට. ඒ බලාගෙන බොහොම පරිස්සමෙන් බලාගෙන දැන් ලාරාගේ ඩෝරා පැටවා රිදීගමදී පෙන්නනවා. ඩෝර සුරසල් සතෙක් නෙවෙයි. එනිසා යාව අල්ලන්න හුරතල් කරන්න නරඹන්න අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ කියලා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් ශමිලා රාජපක්ෂ සඳහන් කරනවා. පහුගිය සතියාන්තේ විශාල ආදායමක් ලැබුවා කියලා. ඒ කියන්නේ මිලියන 1.3ක් එක දවසක ලැබුවා කියලාත් කියනවා එක ආයතනයකින්. එහෙම ලාභ ලැබුවා එහෙම නැත්නම් ආදායම ලැබුවා කියලා කිව්වන් පස්සේ අද වාර්තා කරන අරුණ පුවත්පත සහ මව්බිම් පුවත්පතේ තිබුණා පරිපාලනයට එරෙහිව සත්තුවත් මිනිස්සු වැඩවැරුමක. සාලි කුමාර ගුණසේකර දිනේෂ් රූපසිංහ පිළියන්දලෙන් වාර්තා කරනවා. දේවල ජාතික සත්වෝද්‍යානයේ පරිපාලනයට එරෙහිව එහි සේවකයන් විසින් ඊයේ පෙරවරුවේ ඉඳලා අඛණ්ඩ විරෝධතාවක් වැඩ වර්ජනයක් ආරම්භ කළා තිනවා. ලාභ ලැබුවා කියලා අපි ඊයේ ප්‍රවෘත්ති වාර්තා කළේ ඊයේම වැඩ වර්ජනය පටන් අරගෙන තිනවා. හැබැයි සත්තුන්ට කැම දෙන විරෝධතාව හරස්සුනේ නැහැ කියලා සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරල්වරයා කියනවා. සත්වත්තේ හොර සමිතියක් පොහොර වලින් ගසා කාලා සල්ලි ගටලා පරීක්ෂණයක් ආරම්භයි කියලා කියනවා. සාලි කුමාර ගුණසේකර කියන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ නිත්‍ය අනුකූල නොවන අරුණ පීටුවාගත් සුබසාධක සංගමයක් විසින් ආරම්භ කළ ලද පොහොර වංචාවක් පොහොර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා කියලා අධ්‍යක්ෂ ජනරල්වරිය කියනවා. දැන් ඒකත් එක්කමද මේ පරිපාලනයට එහි වැඩ වර්ජනය පවත්වන්නේ කියලාත් සැකයක් තියෙනවා. හැබැයි අතුරු දීමනාවක් ඉල්ලලා වැඩ වර්ජනය අපිටත් අතුරු දීමනාවක් ඕනි කියලා තමයි වැඩ වර්ජනය කරන්න කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අලින්ගේ කතා ඊට පස්සේ සිංහයන්ගේ කතා වලින් පස්සේ නරියන්ගේ ඔය ආදී සත්තුත් පහු කරගෙන ඇවිල්ලා අපි එනවා ව්‍යාග්‍රයන්ගේ කතාවකට. ඉන්දියාවේ සුපිරි ව්‍යාග්‍රමව මියයයි කියලා පුවතක්. ඇයි මේ ව්‍යාග්‍රමවක් මියයාම ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ? රුක්ලන්ති පෙරේරා වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට. පැටවන් 29 දෙනෙක් වැදපු මවක් මේ. පැටවුන් 29 දෙනෙකුට උපත දෙමින් මාතා රාම් එහෙම නැත්නම් ගෞරවනීය සුපිරි මව කියන අන්වර්ථ නාමයට හිමිකම් කියූ ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය ව්‍යාග්‍ර දේනුව ජීවිතයෙන් සමුගත්තා. මෙතරම් අවධානයකට ලක් වෙන්නේ ගෝලීය ව්‍යාග්‍රයාප්‍රයතින් සිට 75ක් විතරම වාසභූමිය බවට පත් කරගෙන තියෙන ඉන්දියාව. ඉන්දියාවේ ව්‍යාග්‍ර ගහන රැක ගැනීම සඳහා ඉන්දියා බලධාරීන් ගන්නා උත්සාහය මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගමින් සිටිනවා. කැලෑ එලිකිරීම සහ ව්‍යාග්‍රයාගේ ශරීර කොටස් වලට තියෙන වෙළඳපොළ ඉල්ලුම නිසා ව්‍යාග්‍රයන් ජීවිත තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඉන්දිය බලධාරීන් කරන ව්‍යාපෘතිවල ප්‍රතිඵල දැන් ඇවිල්ලා තියෙනවා. මේ ව්‍යාග්‍ර දේනුව සුපිරි ව්‍යාග්‍ර මව එහෙම නැත්නම් මාතාරාම් කියලා ගෞරවනීය නාමයක් පවා මේ ව්‍යාග්‍ර මවට දෙන්නේ ඇය පැටවුන් 29ක් තමන්ගේ පරපුර වෙනුවෙන් බිහි කරපු නිසා. මේ යන විට අවුරුදු 16 වයස කෝලාවාලි නමින් හැඳින්වීමට පටන් ගන්න තියෙනවා. පෙන්ච් ව්‍යාග්‍ර රක්ෂිතයේ සිටි ව්‍යාග්‍ර දේනුවන් අතරින් රේඩියෝ තරංග නිකුත් කරන ලද කරපටියක් පැළඳි පළමුවැන්න ඇය. ඒක 2008 පළඳලා තියෙන්නේ. එමගින් මේ ව්‍යාග්‍රයන් පිළිබඳව හැසිරීම් ඔවුන්ගේ හැසිරීම් හඳුනා ගන්නට අවස්ථාවක් උදා වෙලා තිනවා. කොහොමුණත් මේ ඉන්දියාවේ සුපිරි ව්‍යාග්‍රමව ඉතාමත්ම මේ සාමාන්‍ය ජනතාවට මිනිස්සුන්ට බොහොම හිතවත් සහ ලැබි එහෙම ව්‍යාග්‍ර දේනුවක් කියලායි කියන්නේ. සෆාරි ගියන් පස්සේ ළඟටම එනවලු පින්තූර එහෙම ගන්න ඉඩකඩ දෙනවලු. ඒ නිසා අතිශය ජනප්‍රිය චරිතයක් සත්වයෙක් වුණාට. ඉන්දියාව එහෙම කිව්වන් පස්සේ රුසියාවට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් සහ යුක්‍රේනයෙන් ආයුධ සහ සෙබළු
රුසියානු හමුදා යුක්‍රේනයේ කොයි මොහොතක හරි ආක්‍රමණය කරાવી කියන සැකය තියෙනවා. ඒ නිසා රුසියාවට එරෙහිව බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට ආයුධ සහ සෙබළු යවන්න තීරණය කළා කියලා වාර්තා කරනවා. එතකොට මහා ගැටුමක්. සමහර විට ඒක ඇවිලුනොත් ලෝක යුද්ධයක් වෙලා ලෝකේ හතරවෙනි ලෝක යුද්ධය සිද්ධ වෙන්නේ. කියන්නේ දැනට ලෝක යුද්ධ දෙකක් සිද්ධ වෙලා තියෙනවා. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයකින් පස්සේ හතරවන ලෝක යුද්ධයකදී ආයි අපිට යුද්ධ කරන්න වෙන්නේ ගල් මුගුරු වලින් කියලා මතයක් තියෙනවානේ. කියන්නේ තුන්වන එකක් ආවොත් මේක නැත්තරම නැති වෙනවා. නැත්තරම නැති වෙන්න තවත් හේතුවක් වෙන්න පුළුවන්ද? යෝධ ග්‍රහකයක් පෘථිවිය අසලින් යනවා ගමන් මඟ වෙනස් වුණොත් අලි ජංජාලයයි. අලි කියන වචනේ නෑ. අනුපුවත්පත ලංකාදීපේ වාර්තා කරන්නේ ගමන් මඟ වෙනස් වුණොත් ජංජාලය. නාසා ආයතනයේ වාර්තා කරන්නේ කිලෝමීටරයක විශ්කම්භයකින් යුතු විශාල ග්‍රහකයක් පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතයි. ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුණොත් එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇතැයි තාරකා විද්‍යාඥයෝ බියපල කරනවා. කොහොම වුණත් ඇමරිකාවේ නාසා ආයතනයෙන් තහවුරු කරලා තියෙනවා මේ ග්‍රහකය පෘථිවියට අනතුරක් නැති බව. ඔවුන් කියන විදිහට නම් පෘථිවිය ඉඳලා කිලෝමීටර මිලියන 1.93 පමණ දුරින් තමයි මේක ගමන් කරන්නේ. ආයෙ තවත් අවුරුදු 200කින් එනවලු මේක. තවත් අවුරුදු 200කින් එනවලු. එක දශමකින් හරි මේ ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වුණොත් අලි ජංජාලයයි වෙන්නේ කියලා වාර්තා කරනවා. ලෝකේ අවුරුදු 200කින් නැවත වතාවක් අපිට කිට්ටු වෙයි. හැබැයි අපි එතකන් ඉන්නේ නැහැ. කොයි මොහොතක හෝ යන්න සිද්ධ වෙනවා ඊට කලින්. වියෝගී ගෑන හදේ ආදර මල්නුමේ නීලා වික්‍රමසිංහ සහෘද සටහන්. නීලා වික්‍රමසිංහ විශාරද ගායන ශිල්පිනියගේ දේහය අද ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතයි කියලා ජාතික පුවත්පත්වල වාර්තා කර තිබුණා. ආචාර්ය වික්ටර් රත්නායකයන් කියනවා සදා මේ සංසාරයේ යලි හමුවීම නොවේ හද සුවපත් කළ සුමధుර ස්වරය නිවී ගොසින් ආදරණීය නීලා නැගණිය ඔබට නිවන් සුව අත් වේවා. ඇය දිරිමත් කාන්තාවක් කියලා මහේෂ් හපුගොඩ කියනවා. ඊළඟට ඇගේ නාමකාය හදවතේ තැන්පත් වෙලා තිඹිරියාගම බණ්ඩාර කියනවා. ඊළඟට ශෝක නොවී සිටිය නොහැකි ළමාවියේදී මා වඩාත් ආදරය කළ ගායිකාව නීලා වික්‍රමසිංහ ඊට හේතුණු කරුණු අතරින් මුල් තැන උදේ ඇගේ රූබර සිරියාව, දෙවනුව ඇගේ මිහිරි ලාලිත්‍ය හඬ, තෙවනුව ඈ ඇඳි ඔසරියේ පිළිවෙල කියලා ජනක ඉනිමංකඩ Facebook සටහනක් තියලා තියෙනවා. සමාජ සේවය ප්‍රශංසනීයයි ඇගේ. ජයන්ත කහටපිටිය ලියනවා පෝලියෝ රෝගයේ ගොදුරු වූ නීලා වික්‍රමසිංහ නොපැකිලව පෝලියෝ නිවාරණය දැන්වීමකට ඇගේ හඬත් රූපයක් දුන්නීය. තැලිසීමියා පිළිබඳව ගීතයකටත් ඇය නිර්ලෝභීව දායකත්වය දුන් බව නියමයි. මම නීලාගේ රිදී සීනු හඬටත් ඇගේ රූමත් මුහුණටත් බොහෝ පෙම් කළා කියලා ඇගේ ඉදිරිපත් කිරීම එතරම්ම ප්‍රාසංගිකයි කියලා ජයන්ත කහටපිටිය ලියනවා. ඇගේ හඬට සැසඳීම් නැත කේ සංජීව ලියනවා. වියෝවී ගී ගෑන හදේ ආදරමල් නොමියේ මේ හඬ ඇහෙන සෑම විටකම නීලා ජීවමාන බව අපට සිහිපත් වෙනවා. ඇයගේ බොහෝ ගීත මා ප්‍රිය කරන අතර ඒ ගොන්න අතර නිතර ඇසෙන ගී අපි නැවත වතාවක් සිහිපත් කරනවා. ඒ හඬ මොන වගේද? සසඳන්නට කෙනෙක් නැත. ඇයගේ ගී හඬ සසඳන්නට කෙනෙක් නැත. නීලාගේ ගී හඬින් නොමිදෙමි කියලා බුද්ධදාස ගලප්පත්ති කවියක් ලියන ගුවන් විදුලියේ ජන සංගීත පරිශ්‍රණාංශයේ ගීතවලින් අපි හඳුනාගත් ඒ හඬ නැවත වතාවක් සජීවීව ඇහෙන්නේ නැහැ කියන එක වියෝගී ගෑන හදේ ආදරමල් නොමියේ නීලා වික්‍රමසිංහ සහෘද සටහන තබනවා අද මව්බිම් පුවත්පත. ඒ අතරේ ක්‍රීඩා පිටුවට අවධානය යොමු කරද්දී සිම්බාබ්වේත් 1-1 කරයි. සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා එක්දින සංචාරයේ දෙවෙනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 22ක පරාජයක් 302ක ඉලක්කයක් හඹාගෙන ගියපු ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 22කින් ගමන නතර කරන්න සිද්ධ වෙනවා කියලා වාර්තා කරනවා. තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට තෙල් දෙනවා නම් ගැටලු ඉවරයිනේ. ප්‍රශ්න විසඳන ලේසි ක්‍රමයක් තියෙනවා. ජයරත්න වික්‍රමසිංහගේ Facebook පොකට් කාටුන් එකේ ජයරත්න වික්‍රමසිංහ යෝජනා කරනවා මෙන්න මේක. ණයට තෙල් දෙන්න බෑ කියලා ගම්මන්පිල අඬනවා. හොඳම වැඩේ ලොකුගේ අයින් කරලා විදුලි ඇමති පුටුවක් ගම්මන්පිලට දෙන එක. සරලයි. පැහැදිලි. මේ දවස්වල රචනා ලියනවලු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා අංජනට පේන්න විදියට මා ජනපති වුණොත් ශිෂ්‍යත්වයට පුරුදු වෙනවනේ. ශිෂ්‍යත්වයට දරුවෝ ලියන වගේ රචනාවක් තමයි මා ජනපති වුණොත් කියලා දීර්ඝ රචනාවක් එතුමා ලියාගෙන යනවා. රචනා ලිවීම කියන පාඩමේ ශිෂ්‍යත්වයට ලියාගෙන යනවා. එහෙම කියලා අංජනට හිතෙනවා. ඊළඟට දිවෙන පුවත්පතේ චමුද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් සජිත් මහත්මයා ගැනම තමයි ලියවෙන්නේ. බැරි වෙලාවත් සජිත්ට බලය ලැබුණොත් මේ ආණ්ඩුවේ වැරදි හදාගෙන රට කරයිද බං? ඒක කොහොම වෙතත් අපි බලය දුන්නොත් අපිට බැරි වෙයි අපේ වැරදි හදාගන්න. මගේ නෙවෙයි වචන චමෝත් පද්මශ්‍රීගේ වචන.
ඕකයි තත්ත්වය. අනුරාධ හිරිපිටියයි දිවෙනට ලියන්නේ. අර්බුදයක තියෙනා විට විදුලි බලේ ඉංජිනේරු වැඩ වැරුමක කොඩිය සැලේ අදින්ද ලකුරට වැඩ කරනවා කියලා කියනෝනේ. විභාග ළඟත් වර්ජන කළ ඉහළ පෙළේ ස්ටාලින්ලු ඒ උදවිය පුරුදු කළේ. එතකොට විභාග කටේ තියාගෙන මේ විදිහට දරුවෝ පාඩම් කරන කාලෙදී වර්ජන වලට ලෑස් වෙන්නේ එහෙම නැත්නම් ලයිට් කපන තැනට ගෙනියන්නේ ස්ටාලින්ගේ උදවියලු ඒ අය පුරුදු කළේ මේ අනුරාධ හිරිපිටිය කියන්නේ. ලයිට් කපනවාම කියලා තමයි හිටියේ කපනවාමයි කියලා තමයි හිටියේ ඉංජිනේරුවන් පහුගිය ඉරිදා ඉඳලම අපි වාර්තා කළා කොහොම හරි ගොඩ දාගෙන යනවා. දවස් 14 නිදහස් රටන ගැන සිතිවිලි හිතේ ඇඳ අදහස් රැසකි ජනපති මැති සපේ මැද උදහස් පිරිස කටු ලෙව කති වටේ හිඳ 2022 වත් රට හැදේවිද විදුරාබේනායක කියන්නේ උදහස් පිරිස කටුලෙව කති වටේ හිඳ 2022 වත් රට හැදේවිද නිදහස් රටක් ගැන හිතවිලි හිතේ ඇඳගෙන තියෙන හැමෝගෙම තමයි ඒක අහන්නේ. පරිස්සමකින් අපි නැවත මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.